හොඳයි දැන් අපි ගත්තේ මේ C7ක් H16ක් තියෙන කෙනෙක් මේ සංයෝගයේ ප්‍රකාශ සක්‍රියයි කියලා අපිට දත්තයක් දුන්නා ප්‍රකාශ සමායකතාවය දක්වයි කියලා දත්තයක් විදිහට දුන්නා. එතකොට මොකද්ද ප්ලෑන් එක? කාබන් කෙනෙක් දා ගන්නවා මුලින් මේ වගේ වෙනස් කාණ්ඩ 4ක් දාන බලාපොරොත්තු වෙයි. දැන් මේක ඇල්කේනයක් නේ. කාබන් වගේ දෙගුණයට වඩා දෙකක් වැඩියෙන් H තියෙන ඇල්කේන වල ඒ කියන්නේ කාබන් කාබන් තනි බන්ධන විතරයි මේවයි තියෙන්නේ එතකොට. එහෙනම් අපි එකක් කාණ්ඩයක් විදිහට දාගමුකෝ H එකක් ඕන වෙලාවක අපිට කාණ්ඩයක් විදිහට H ගන්න පුළුවන් නේ. H ගන්නවා. අනිත් කාණ්ඩයක් විතර අපි තනි කාබන් කෙනෙක් ගමු. CH3 කියලා. කැමැති පැත්තකට දාන්න එහෙම ගැටලුවක් නැහැ. පැතිමාරු වෙන්න පුළුවන්. CH3 තනි කාබන් කෙනෙක්. දැන් තනි කාබන් කෙනෙක් ආයෙමත් ගන්න බෑ. මොකද එක වගේ දෙන්නෙක් වෙනවා. එතකොට අහනම් අපි කාබන් දෙකේ කෙනෙක් ගමු. ඒ කියන්නේ CH3 CH2. පැහැදිලිද? ඊට පස්සේ දැන් අපි ගණන් කරමු කාබන් ගාන. 1 2 3 4යි. 7ක් වෙන තව 3ක් අවුලක් නැහැ අපිට කාබන් 3 කුට්ටියක් අපි මේනකන් අරගෙනත් නැහැ. එහෙනම් වෙනස් කාණ්ඩයක් අන්න කාබන් 3 කොටසක් ගමු. ඒ කියන්නේ CH2 CH2 CH3. දැන් ඔයා හොඳට බලන්න මෙන්න මේ කාණ්ඩ 4 වෙනස් නේද මම මේ කඩේරින් මේ රවුන්ඩ් කරන මේ කාණ්ඩ 4. එකක් C2ක් H5ක් CH2 CH3. එකක් H1. එකක් CH3. ඔන්න ඔය විදිහට අපිට උත්තරයක් ගලපන්න පුළුවන්. පැතිමාරු වෙන්න පුළුවන්. හොඳේ මෙයා උඩට එන්න පුළුවන්, පහළට එන්න පුළුවන්, දකුණු පැත්තට යන්න පුළුවන්. මේ මම මේ රවුන්ඩ් කරන මේ කාණ්ඩ 4 මාරු වෙලා ඉන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. කොහොම හරි වෙනස් නේද? එහෙනම් දැන් මට මේ කියන්න ඕනේ වාට ඉතාලම අවධාරණය කරන්න අවශ්‍යයි. ප්‍රකාශ සමායකතාව දක්වයි කියලා යම්කිසි සංකේතයක් A හරි B හරි සංයෝගයක් අපිට කිව්වොත් ඉතින් එතනින් වැඩේ පටන් ගන්න පුළුවන්. මොකද්ද? වෙනස් කාණ්ඩ 4ක් දාන බලාපොරොත්තුෙන් අපිට මෙහෙම කාණ්ඩ 4 දාලා වැඩේ පටන් ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට දැන් සමහරක් වෙලාවට දෙන්න පුළුවන් මේ වගේ තැනකින් ප්‍රශ්නයක් පටන් අරගෙන අපිට කියන්න පුළුවන් මෙන්න මේ සංයෝගය ලැබෙනවා කියලා ඇල්කීන කීපයක් හයිඩ්‍රජනීකරණය කරලා ඇල්කීන කීපයක් C7යි H14 කියන සූත්‍රයේ තියෙන මම ඔයාලට පහුගිය විභාග ප්‍රශ්න වලට උත්තර ඔයා දැන් කාල වේලාව දැන් අපිට අවුරුදු කීපයක ඇත්තටම දැන් අවුරුදු 2-3ක් කරොත් පැය 2-3ක්වත් අවශ්‍යයි හොඳට ප්‍රශ්නයක් කියලා දෙන්න. ඔයාලට දැන් මම මේ කරන්නේ පහුගිය අවුරුදු වල ආව විදියේ ඒවට උදව් වෙන්න තියරිත් එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා හිතන විදිය. දැන් ඔයාට කරන්න තියෙන්නේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත අරගෙන 2020 2019 2018 2017 ඒ විදියට ළඟපාතේව මුලින් කරන්න 2020 සහ 19 එක ප්‍රශ්නයක් කරලා ඒක උත්තරේ චෙක් කරගන්න. අඩුපාඩු හදාගන්න. ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඒ විදිහට වැඩ කරන්න ඕන අවශ්‍ය පොඩි උදව්වක්. මොකද විවිධ ප්‍රශ්න කතා කරන්න ගියොත් අපිට ලොකු කාල වේලාවක් යනවා. අන්නේ විවිධ අවුරුදු වල ආපු ප්‍රශ්න වලට උදව්වක් වෙන විදිහට ඔයාලට තනියම එක කරගන්න පුළුවන් වෙන විදිහට මේ හිතන්න උදව්වක් විදිහට ඔයාලට පුහුණුව කරන්න පොඩි ආරම්භයක් තමයි මම මේ අරගෙන දෙන්නේ. හිතන්න අපිට කිව්ව ප්‍රශ්න එක ඔයාලට දැන් පාස් පේපර්ස් කරද්දි මේ වගේම ඒවා හම්බ වෙයි. මම ඒ වගේ තමයි මේ කියන්නේ. ඔයාලට ඒ ටික තනියෙන් කරගන්න පුළුවන් වෙන්නේ. C7ක් H16ක් තියෙනවා ප්‍රකාශ සක්‍රිය වේ ප්‍රකාශ සමායකතාවය දක්වයි. පැහැදිලිද? ඒතර අපි මේ විදිහට වෙනස් කාණ්ඩ 4ක් දාන සැලැස්මෙන් කාබන් 7ක් H14ක් අපි ගන්නට ගත්තා. ඒතර ඇල්කේනයක් ආවා හරියටම හරි. කාබන් ගාන 7යි H16යි හරියටම හරි. එතකොට දැන් අපිට කිව්වොත් එහෙම ප්‍රශ්නෙක මෙන්න මෙයා ගන්න හැකියාව ලැබුණා කියලා ඇල්කීන කීපයකින් ඇල්කීන කීපයක් පාවිච්චි කළා මෙන්න මෙයාව ගත්තලු. එතන මේ ඇල්කීන වලට ගැලපෙන්නේ කවුද? නිකම්ම නිකන් C7H14 තියෙන ඕනම ඇල්කීනයක් ගැලපෙනවද නැත්නම් මෙයාව හදාගන්න නම් H2 නිකල් දාලා කියන අපිට පුළුවන් හයිඩ්‍රජනීකරණය කරලා මෙයාව හදාගන්න නම් ඒ ගැලපෙන විශේෂ ඇල්කීන කීපයක් ඉන්නවද? ඉන්නවා මොකද්ද? දැන් මෙයාව හදාගන්නව නම් යම්කිසි ඇල්කීන එකට H2 නිකල් දාලා C7H14 වෙලා අපිට නිකම්ම නිකන් C7H14 තිබ්බට හරියන්නේ නැහනේ. අපිට සිද්ධ වෙනවා මෙයාගේ කාබන් සැකිල්ලම තියෙන ඇල්කීනයක් තෝරගන්න. අපිට සිද්ධ වෙනවා මෙන්න මෙයාගේ කාබන් සැකිල්ලම තිබෙන ඇල්කීනයක් තෝරගන්න. පැහැදිලිද? ඔය 2013 2014 වගේ අවුරුදු වල ඔයා ස්ට්‍රක්චර් එකේ බලන්න මේ සමායකන් දින ප්‍රශ්න මෙන්න මේ වගේ මේ හයිඩ්‍රජනීකරණය කළ ඇල්කීනයක් හයිඩ්‍රජනීකරණය කළ ඇල්කේනයක් එනවා. එතකොට මේ එකම ඇල්කේන එනවා ඇල්කීන කීපයකි. පැහැදිලිද? අනේ වගේ ප්‍රශ්නයක් 2013 අවුරුද්ද 2014 අවුරුද්ද 2015 වගේ අවුරුදු වල බලන්නේ ළඟපාත අවුරුදු වල. එතකොට ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් දකින්න පුළුවන් වෙයි. දැන් අපිට කිව්වොත් එහෙම දැන් මුලින්ම අපි මෙයාගේ උත්තරේ හොයාගත්තා. C7ක් H16ක් තියෙනවා. C7ක් H16ක් තියෙනවා. ඒතකොට හරියටම හරි ප්‍රකාශ සක්‍රියයි අපි වෙනස් කාණ්ඩ 4ක් වෙන අපි ලස්සනට ඇඳගත්තා. මෙයා ලබා දෙනවා කියනවා වෙනත් කෙනෙක්ගෙන්. ඒ වෙනත් කෙනාගේ සූත්‍රය C7H14 ඇල්කීනයක්. එතකොට C වගේ දෙගුණයක් H කියන්නේ. එයාට H2 නිකල් දාලා අපි ඒකට නමක් කියනවා උත්ප්‍රේරක හයිඩ්‍රජනීකරණය කියලා. නිකල් උත්ප්‍රේරකයත් එක්ක H2 දාන එකට අපි කියනවා උත්ප්‍රේරක හයිඩ්‍රජනීකරණය කියලා. මෙන්න මේ ඇල්කීනය හයිඩ්‍රජනීකරණය කළා තමයි මෙයාව හදන්නේ කියලා අපිට කියනවා.
එතකොට මේ ඇල්කීනයට ගැලපෙන්නේ මොන වගේ ව්‍යුහද? මොන ඇල්කීනයට H2 නිකල් දැම්මොත්ද උත්ප්‍රේරක හයිඩ්‍රජනීකරණය කරොත්ද මෙයාව ගන්න පුළුවන්. අපිට ඕනම කෙනෙක් C7H14 තියෙන කෙනෙක් ගැලපෙනවද? නැහැ. ඇයි? මෙයාව හදන්න නම් මේ සැකිල්ල තියෙන්න ඕනනේ. මෙන්න මේ කාබන් සැකිල්ල තියෙන්න ඕනනේ මෙයාව ගන්න නම්. පැහැදිලිද? එහෙනම් අපි අන්න අර ඇඳපු කාබන් සැකිල්ලම මේකටත් දාගෙන තමයි උත්තරේ හිතන්නේ. මොකද මේ කාබන් සැකිල්ල වෙනස් වුණොතින් බෑ නේද අපිට උත්තරේ ගන්න කිව්වට. පැහැදිලිද මේ කියන කාරණාව? දැන් මෙන්න මෙයාගේ මේ කාබන් හයි වෙච්ච මේ සැකිල්ල තියෙනවානේ. මේ සැකිල්ල මේකටත් නොතිබ්බොත් කොහොමද? මොකද H2 නිකල් දාද්දි වෙන්නේ කාබන් කාබන් ෆයි බන්ධනේ ඉවත් වෙලා HHN එක විතරනේ. කාබන් සැකිල්ලක් වෙනස් වෙන්නේ නැහැ නේ H2 නිකල් දාද්දි. එහෙනම් මේ කාබන් සැකිල්ලම මේකේ තියෙන්න ඕන නේද? ඔය 2012 13 14 වගේ අවුරුදු වල බලන්න මේ වගේ ඇති ඇල්කේනයක් ගැන විස්තරයක් දිලි ඇල්කේනේ ගන්නවා මේ ඇල්කින කීපයකින් හයිඩ්‍රජනීකරණය කරලා. කවුද ඒකට ගැලපෙන්නේ තවත් වෙනස්කම් ලක්ෂණ දීලා ඒ වගේ අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. ඒතර අර මේකේ මොකද්ද මේකේ මේ ඔයා දැනගෙන යන්න ඕන සංකල්පය. දැන් මේ ඇල්කේනය ලබා ගන්න නම් H2 නිකල් දාලා උත්ප්‍රේරක හයිඩ්‍රජනීකරණය කියන ක්‍රියාවලිය කරලා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මෙතන මොකද්ද? මෙතන තියෙන්න අවශ්‍ය වෙනවා මොකක්ද? මේ සැකිල්ලම. මෙයාගේ සැකිල්ලම මෙතන තියෙන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? මෙයාගේ සැකිල්ල මෙතන තියෙන්න ඕනේ. එතකොට මේ සැකිල්ල මේක දිහා බලාගෙන අපි අඳ ගන්නවා මේ විදිහටම සැකිල්ල. දැන් අපට උත්තර ගොඩාක් ගන්න පුළුවන් නේද? ද්විත්ව බන්ධනේ මෙතන තියෙන්න පුළුවන් මේ විදිහට. මතිපාඩු බන්ධන 4 හරියන්නේ H දාගෙන යන්න බලන්න. C7ක් H14ක් එනව නේද කියන එක. තව උත්තර දිනවනේ. තව විවිධ උත්තර දිනව මොකද? මේ සැකිල්ලම තියෙන්න අපට තව කොච්චර උත්තර ගන්න පුළුවන්ද? මේ සැකිල්ලම තියෙන්න අපට ද්විත්ව බන්ධනේ පුළුවන් මෙතන දාලා තව උත්තරයක් ගන්න නේ. මේ මෙතන දාලා තව උත්තරයක් ගන්න පුළුවන්. ඔය විදිහට අපිට විවිධ උත්තර ගන්න පුළුවන්. මේ කෙලවරේ දාලා ගන්න පුළුවන්. පැහැදිලිද මේ කියන එක? එතකොට විවිධාකාර උත්තර ගන්න පුළුවන්. එහෙම ගොඩාක් එහෙම උත්තර 5ක් 6ක් ඉන්න විදිහට ප්‍රශ්න ඉතර සංකීර්ණව දෙන්නේ නැහැ. තව ලක්ෂණ මොන හරි දෙයි. ජ්‍යාමිතික පෙන්වයි හරි මොන හරි මෙයාටත් පෙන්눔 කරන සමායකතාවයක් දීලා ඒ විදිහට අපිට උත්තර ගන්න පුළුවන්. අර මේකේ මොකද්ද අපි උත්තරයක් හිතන්න ආරම්භක දෙය මොකද්ද මෙන්න නම්? යම් ඇල්කීනයකින් හෝ ඇල්කයිනයකින් H2 නිකල් දාලා හයිඩ්‍රජනීකරණයක් කරලා ඇල්කේනයක් ගන්නවා නම් මෙයා ගන්න නම් මෙයාගේ සැකිල්ල තියෙනෝනේ මේ ඇල්කීනයේ හෝ ඇල්කයිනයේ ඇල්කයිනත් පුළුවන් H2 නිකල් දාන්න. මෙයාගේ සැකිල්ලම කාබන් සැකිල්ලම තියෙන්න ඕනේ. නැත්නම් මෙයාගේ කාබන් සැකිල්ල මේවට නැත්තම් මෙයාව ගන්න කොහොමද H2 නිකල් දාලා? මොකද H2 නිකල් දාති කාබන් සැකිල්ල වෙනස් වෙන්නේ නැහනේ. එහෙනම් මෙන්න මේ අදාළ ඇල්කේනයට තියෙන මේ ඇල්කේනයට තිබෙන කාබන් සැකිල්ලම මේ ඇල්කේනයට තිබෙන කාබන් සැකිල්ලම මෙන්න මේ කට්ටියටත් තියෙන්න අවශ්‍යයි. කීප දෙනෙක් ඉන්න පුළුවන් එක්කෙනෙක් ඉන්න පුළුවන් අපි දන්නේ නැහැ ප්‍රශ්න අහන විදියට. එතකොට අපිට පුළුවන් මේ වගේ උත්තර කීපයක් ගන්න තියෙනවා නම් ද්විත්ව බන්ධනේ අපිට පුළුවන් මෙන්න මෙතනට දාලා තව උත්තරයක් ගන්න නේද? බන්ධන 4 පිරෙන්න H දාගෙන යන්න. ඔය විදියට. ඒවයි තව තව දත්ත මොන හරි දෙයි. දැන් හොඳට බලන්න. මෙයා ජ්‍යාමිතික පෙන්නනවද? මේ සංයෝගයේ ජ්‍යාමිතික පෙන්නනවද? නෑ. ඇයි? ද්විත්ව බන්ධනේ තිබ්බට දකුණු පැත්තේ නම් කොටස් දෙක වෙනස්. H එකයි මේ විශාල කාබන් කොටසයි වෙනස්. නමුත් වම් පැත්තේ H. එක පැත්තක් හෝ සමාන නම් ද්විත්ව බන්ධනේ තිබ්බට ජ්‍යාමිතික පෙන්නන්නේ නෑ නේ. මතකනේ. ජ්‍යාමිතික සමායකතාවේදී මේ ද්විත්ව බන්ධනේ තිබූ පමණින් හැමෝම ජ්‍යාමිතික පෙන්නන්නේ. දැන් මෙයා ජ්‍යාමිතික පෙන්නන්නේ නෑ. මෙයා ජ්‍යාමිතික පෙන්වනවා නේ. ඇයි? වම් පැත්තේ ද්විත්ව බන්ධනයේ කාබන්ගේ කාණ්ඩ දෙක H එකයි CH එකයි වෙනස්. දකුණු පැත්තත් CH එකයි මේ කාබන් තුනේ කුට්ටියයි යන්න වෙනස්. එහෙනම් ජ්‍යාමිතික මෙයා පෙන්වනවා. වගේ මොකක් හරි තව වෙනස්කම් දීලා මේවට ABCD කියලා අකුරු දාලා ඒ වගේ පටලවල තමයි ප්‍රශ්නේ දෙන්නේ. ඇත්තම කතාව ගත්තොත් පරිවර්තන තරම් මේ ව්‍යුහ හඳින ප්‍රශ්න ලේසි නෑ. මොකද මේකෙදි අර පුළුල් දැනුමක් ඕන. සමායක ගැන ඉතින් හරිය රසායනික වෙන් කර හඳුනා ගන්න දේවල් ගැන පරිවර්තන වල ප්‍රතික්‍රියා දැනුම මේ ඔක්කොම එකතු කරලා තමයි මේ ස්ට්‍රක්චර්ඩ් එකේ මේ ව්‍යුහ හඳින ප්‍රශ්න එකක් ඇත්තටම එන්නේ. නමුත් ඊ ළඟපාතම ගත්තොත් ගොඩාක්ම සංකීර්ණ කරලා තිබුණේ නෑ ප්‍රශ්න. නමුත් 2012 2013 14 වගේ අවුරුදු වල 2011 ටිකක් අමාරු ප්‍රශ්න මේ සමායකයටදී ඇවිල්ලා තිබුණා. මම ඒවට උදව්වක් තමයි දෙන්න තමයි මම මේ දේවල් වලට කියලා දුන්නේ. ඒ ප්‍රශ්න වල try කරන්න තනියම try කරලා පුළුවන් විදිහට උත්තර ගලපගෙන ඊට පස්සේ උත්තරේ බලලා තේරුම් ගන්න උත්සාහ කරන්න කොහොමද මේ උත්තරේ ආවේ. කියන උත්තරේ බැලුවට පස්සේ උනත් Tamanට තේරෙනවා නම් Tamanට වෙච්ච අඩුපාඩුව මට වැරදුනේ මෙන්න මේක හින්දායි. මේ ප්‍රශ්නේ මං හරියට කියෙව්වේ නැහැ. මෙන්න මේ ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි හිතන්නේ. අන්න ඒ පැත්ත ඒ සංකල්ප ටික පුහුණු වෙන එකට තමයි පාඩම් කරනවා කියලා කියන්නේ. එතනින් තමයි ඔයාට මේ ඉදිරි වැඩ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් හරියටම හරි මේ විදියට අපිට ව්‍යුහ කීපයක් ඉතින් අදින්න පුළුවන්. මෙතනදී අපිට යම් යම් දේවල් තව දත්ත දෙන්න පුළුවන්. මේක ප්‍රකාශ පෙන්නනවද? මෙයා ප්‍රකාශ පෙන්නනවද? නෑ නේ. මෙතන වෙනස් කාණ්ඩ 4ක් තියෙන කාබන් කෙනෙක් කොතනකවත් නෑ. අසම්මිතික කාබන් කෙනෙක් නෑ. මෙයා ප්‍රකාශ පෙන්නනවද?
ඔව්නේ. මෙතන අසම්මිතික කාබන් කෙනෙක් ඉන්නකෝ. අසම්මිතික කාබන් කෙනෙක් මෙන්න මේ සංයෝගයේ ඉන්නවා. කොහෙද? මෙන්න මෙයා. මෙයාගේ එක කාණ්ඩයක් H, එකක් කාබන් 3 කුට්ටිය, අනිත් එක CH3, අනිත් එක කාබන් 2 මේ ද්විත්ව බන්ධන කොටස. එතකොට මෙයා ගත්තොත් මේ කාණ්ඩෙට මේ කාබන්ට වෙනස් කාණ්ඩ 4ක් තියෙනවා. එහෙනම් මෙයා ප්‍රකාශ සමායකතාව පෙන්වන මේ සංයෝගය. මෙයා ගත්තොත් ජ්‍යාමිතික සමායකතාව පෙන්වනවා. වගේ තව මොනවා හරි දත්ත දීලා අපිට මේවත් එක්ක අකුරු දීලා ABCD F ඔහම දීලා අඳුන ගන්න පුළුවන්. හරිද? ඔන්න එක විදියක්. සමායක ප්‍රශ්නයකට අවශ්‍ය එක මේ හිතන විදියක් තමයි ඔය හයිඩ්‍රජනීකරණය සම්බන්ධ කරලා ඇල්කීන ඇල්කයින වලින් ඇල්කීන ගන්න කතාව. ඔය වගේ හැම ප්‍රශ්නයකදීම බලන්න ඔය ජ්‍යාමිතික සමායකතාව පෙන්වයි කියලා කොහොමද ප්‍රශ්නේ ස්ටාර්ට් කරන්නේ? නැත්නම් ප්‍රකාශ සමායකතාව පෙන්වනකොත් කොහොමද ප්‍රශ්නේ ආරම්භයක් ගන්නෙ? ඔන්න ඔය දේවල් ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට මම තවත් ගොඩාක් මේ ළමයි වටලව ගන්න කෑල්ලක් කියන්නම්. මේක හැබැයි අහලා තියෙන එකම එක අවුරුද්දක විතරයි. සාමාන්‍යයෙන් කාබන් 6ට වඩා තියෙනවා නම් ඔය අණුක සූත්‍රයේ පොඩ්ඩක් බෙන්සීන් ගැනත් හිතන්න. දැන් බෙන්සීන් දාලා විවිධ ප්‍රශ්න සාමාන්‍යයෙන් පේපර් එකේ අහලා නැහැ. මොකද ළමයින්ගේ උත්තර ලියන එක ඉතාම දුර්වලයි. 2011 අවුරුද්දේ අහලා තිනවා. මේ ප්‍රශ්නෙට පිළිතුරු සැපීම ඉතාම අඩු මට්ටමක තමයි තියලා තියෙන්නේ. ඒකින්ද ඉතින් පස්සේ මේ වගේ ප්‍රශ්න දුන්නෙත් නැහැ. එතකොට ඒ කියන්නේ දැන් මොකද ගොඩක් ළමයි ඔළුවේ තියන් යන්නේ කාබන් 5ක් 6ක් කොහොම දුන්නට පස්සේ නිකන් කාබන් ටික කොහොම ගහගෙන ගිහිල්ලා ඇලිෆැටික ව්‍යුහනේ එන්නේ සාමාන්‍යයෙන්. කාබන් 7ක් වගේ තිබ්බත් අපේ හිතට එන්නේ ඇලිෆැටික ව්‍යුහයක්. දැන් සාමාන්‍යයෙන් කාබන් 6ට වගේ දැන් මෙහෙමනේ ඇල්කේනයක් නම් අපි දන්නවා C වගේ දෙගුණයට වඩා දෙකක් වැඩියෙන් H තියෙනවා. ඇල්කීනයක් නම් C වගේ දෙගුණයක් H තියෙනවා. ඇල්කයිනයක් නම් C වගේ දෙගුණයට වඩා දෙකක් අඩුවෙන් H තියෙනවා. ඒවා අපිට මේ කියන දේවල් එක වැටහෙනවා නේද? හැබැයි සාමාන්‍යයෙන් ටිකක් අමුතු ව්‍යුහයක්. ඔය ඇල්කේන, ඇල්කීන, ඇල්කයින වගේ ව්‍යුහයකුත් නෙමෙයි. ඒ වගේ පොදු අණුක සූත්‍රක ව්‍යුහයකුත් නෙමෙයි. ටිකක් අමුතු ව්‍යුහයක් තිබුණොතින් අපිට මතක් වෙන්නේ මොන වගේ ඒවද? දැන් උදාහරණයක් ගත්තොත් 2011 අවුරුද්දේ ආපු ප්‍රශ්නයක් මම කියන්නම්. ඒ වගේ සංකල්පයක් මම කියන්නම්. දැන් අපිට දුන්නොත් එහෙම කාබන් 10ක් තියෙනවා. H14කුයි O එක්ක කොහොම තියෙන ව්‍යුහයක් තියෙනවා කියලා කියනවා. පැහැදිලිද? කාබන් 10ක් H14ක් O. දැන් ගොඩාක් ළමයි කරන වැඩේ කාබන් 10ක් කිව්වම ඉතින් මෙහෙම දිගට කාබන් 10ක් කොහොම දාන්න බලනවා මුලින්ම ප්‍රශ්නේ කියවන්නේ නැතුව. ඒතර ගොඩක් වෙලාට මේ වගේ දෙනකොට ප්‍රශ්නේ ගොඩක් වෙලාට කියලා දෙන්නේ ඇරෝමැටික සංයෝගයකි. ඉතින් ඇරෝමැටික සංයෝගයක් කියද්දි මේ වගේ එක දිගට කාබන්ලා තියෙන මේ ඇලිෆැටික ව්‍යුහයක්ද නැහැ. බෙන්සීන් ඉන්න එක. පැහැදිලිද? අර ප්‍රශ්නේ දැන් මෙහෙමයි මේ තරම් අමාරු කරලා 2011න් පස්සේ විහිඳින ප්‍රශ්නයක් දීලත් නැහැ. මොකද ළමයි ගොඩක් දුර්වල හින්දා. නමුත් ඉස්සරහට ආය පාරක් දීලා චෙක් කරන්න පුළුවන් මොකද තත්ත්වය කියලා බලන්න. දැන් පහුගිය අවුරුදු වලම බොහොම සරලයි නිකන් ඇලිෆැටික ව්‍යුහ දුන්න කාබන් 5ක් 4ක් 6ක් කොහොම දාලා උපරිම 6ක් වගේ දාලා ගොඩක්ම කාබන් 4ක් 5ක් දාපු උත්තර තමයි ගන්න තිබ්බේ. 2019 2020 වගේ අවුරුදු ගත්තොත් එහෙම. නමුත් ඉතින් ටිකක් කාබන් ගාන වැඩි ඇරෝමැටික කියලා ව්‍යුහයක් දෙන්නත් පුළුවන් මේ සමාවේකන් දිනකොට. ප්‍රශ්නේ හොඳට කියවන්න උත්තර තියෙන්නේ ප්‍රශ්නේ ඇතුලේ. ඒකයි මම මේ කියන්නේ. රසායනිකව වෙන් කර හඳුනා ගන්න මොනවා හරි දේවල් ටිකක් කියාවි. 2011 අවුරුද්දේ ප්‍රශ්නේ ඔයා බලන්න මේ වැඩසටහනින් පස්සේ බලන්න අනිවාර්යයෙන්ම බලන්න 2011 4වෙනි ප්‍රශ්නේ. ඒකේ මේ මම මේ කියන කතාව තමයි තිබුණේ. එතකොට ඒකේ තිබුණා ඇරෝමැටික සංයෝගයක් C10ක් H14ක් O එහෙම කියලා. ඇරෝමැටික්. ඉතින් ඇරෝමැටික කියන්නේ බෙන්සීන් ඉන්නවා කියන එකනේ. එහෙනම් ඇයි ඔයා කාබන් 10ක් මෙහෙම ගහගෙන එහෙම වැඩ කරන්න එපා. බෙන්සීන් ඉන්නවා. පැහැදිලිද? හිතමුකෝ අපිට මෙන්න මේ C10ක් H14ක් O කියන සංයෝගය අපිට දත්ත වගේක් දෙනවා මේ විදියට. මෙහෙම හිතමුකෝ. මම දැන් 2011 දී මේ ප්‍රශ්නේ මේ විදිහටම කියන්නේ නෑ. මම පොඩ්ඩක් ඒ වගේ ළඟින් යන සිද්ධියක් කියනනම් හිතන්න මෙහෙම කිව්වා කියලා. ප්‍රකාශ සමායවිකතාවය දක්වයි. ප්‍රකාශ සමායවිකතාවය දක්වනවා. කාබන් 10ක් H14ක් O. 2011 ප්‍රශ්නේ තිබුණේ ප්‍රකාශ නොදක්වයි කියලා. හොඳයි මම දැන් ඒක නෙමෙයි මේ කියන්නේ. ඒ වගේ පොඩ්ඩක් ඒ තියරි එක ඔයාලට ඔලුවට දාන්න හදන්නේ. 2011 අවුරුද්දේ ප්‍රශ්න තිබ්බා එක්තරා ඇරෝමැටික් මේ වගේ සංයෝගයක්. එයා ප්‍රකාශ අක්‍රීයයි. ප්‍රකාශ පෙන්වන්නේ නැහැ කියලා. මම දැන් ඒක අනිත් පැත්ත ගහලා කියන්නම්. නැත්නම් ඒකම වෙනවනේ. ඔයා 2011 ප්‍රශ්න තනියම කරලා බලන්න ඒක කොහොමද කියලා. අපි හිතමු ප්‍රකාශ සක්‍රීයයි. මෙයා ප්‍රකාශ සමායකතාව දක්වයි කියන්නේ. C10ක් H14ක් වූ ප්‍රකාශ සමායකතාව දක්වයි. මේක ඇල්කොහොලයක්. ලූකස් පරීක්ෂාව ගැන කිව්වොත් අපි අනිවාර්යෙන් දන්නවා මේක මේ ඇල්කොහොලයක් ගැනයි කියන්නේ කියලා. ලූකස් පරීක්ෂාව ගැන කිව්වොත්
නිර්ජල සීන් ක්ලොරයිඩ් සාන්ඩ් HCl එක ප්‍රතික්‍රියා කරන සිද්ධියක් ලූකස් ප්‍රතිකාරකේ නේද? ඇල්කොහොල සිද්ධියක්. හිතන්නකෝ මෙයා ලූකස් ප්‍රතිකාරකයේ සමග ෂණිකව ස්තර වෙන් වෙනවා. කින් නැත්නම් අවිලතාවක් දෙනවා, නැත්නම් වක්ෂේපයක් දෙනවා. ෂණිකව. මොන ඇල්කොහොලයක්ද? ට්‍රුතික ඇල්කොහොලයක් නේද? දැන් අපිට කියනවා මෙන්න මේ සංයෝගේ ප්‍රකාශ පෙන්වයි. දැන් පටලවා ගන්න එපා 2011 පේපර් එක බලන්න. ඒකේ තියෙන ප්‍රකාශ නොපෙන්වයි, ප්‍රකාශ අක්‍රියයි කියලා. 2011 ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි මම මේ කියන්නේ. ඒ වගේ වෙනත් සිද්ධියක් ඒ වගේම එකක් මම මේ කියන්නේ. එතකොට කාබන් 10ක් H14ක් O කියලා ව්‍යුහයක් තියෙනවා. මේ කෙනා ඇල්කොහොලයක් ලූකස් පරීක්ෂාව ගැන අපට කතා කරනවා. ලූකස් ප්‍රතිකාරකයේ සමග ෂණිකව ස්තර වෙන්නේ. දැන් පටලවා ගන්න එපා. ලූකස් ප්‍රතිකාරකයේ සමග සෙමින් ප්‍රතික්‍රියා වෙයි කිව්වොත් කවුද? ලූකස් ප්‍රතිකාරකයේ සමග සෙමින් ප්‍රතික්‍රියා කරයි කිව්වොත් කවුද? ද්විතීයික ඇල්කොහොලයක් නේ. ඊතා සෙමින් කිව්වොත් ඒතර ප්‍රාථමික ඇල්කොහොලයක්. ලූකස් ප්‍රතිකාරකයේ සමග ඊතාමාත්ම සෙමින් නැත්තම් ප්‍රතික්‍රියාවක් නොමැති තරම කිව්වොත් ප්‍රාථමික ඇල්කොහොල. නිකන් ප්‍රතික්‍රියාවක් නෑ වගේ. ඊතාම සෙමින්. ලූකස් ප්‍රතිකාරකයේ සමග සෙමින් ප්‍රතික්‍රියා කරයි කිව්වොත් කියන්නේ සාමාන්‍ය විදිහට ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ ද්විතීයික ඇල්කොහොලයක්. ෂණිකව කිව්වොත් ලූකස් එක්ක අනතුතික ඇල්කොහොලයක්. ඔක නිතරම අහනවා. අපිට කියන ලූකස් එක ෂණිකව ස්තර වෙන්නේ නැත්නම් ෂණිකව අවේතාවක් දෙයි. මෙන්න අණුක සූත්‍රයේ ප්‍රකාශ සක්‍රිය වෙයි. අපි වැඩේ පටන් ගන්නවා වෙනස් කාණ්ඩ 4ක් තියෙන කාබන් කෙනෙක් මේ විදිහට දාලා. පැහැදිලිද? අයි ප්‍රකාශ වෙන්නයි කිව්වොත් අපි පටන් ගන්න එහෙමනේ. වෙනස් කාණ්ඩ 4ක් තියෙන කාබන් කෙනෙක්. ප්‍රශ්නේ උඩම කිව්වට පස්සේ ඇරෝමැටික කියලා. ඇරෝමැටික කියන්නේ බෙන්සින් ඉන්නවා කියන කාරණාවනේ. ඇරෝමැටික කියන්නේ බෙන්සින් ඉන්නවා කියන එක. නම් බෙන්සින් එක කාණ්ඩයක් විතර අපිට නිකම්ම බෙන්සින් දාගන්න පුළුවන්. එතන කාබන් කීයක්ද? එතනම කාබන් 6ක්. එතනම කාබන් 6ක් බෙන්සින් කියමු. දැන් 6යි 1යි 7යි. තව කාබන් 3ක් විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. තව කාබන් 3ක් විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. ලූකස් සමග ෂණිකව ස්තර වෙන්නේ කිව්වම අපි දන්නවා මේක මොන ඇල්කොහොලයක්ද? OH තියෙන එක කාබන් මේ කාබන්ට අනිවාර්යෙන් එක කාණ්ඩයක් OH. මොකද ට්‍රුතික ඇල්කොහොලයක්නේ. OH කාබන්ට තුන් පැත්තෙම කාබන්ලා ඉන්න ඕන. OH කාබන්ට තුන් පැත්තෙම කාබන්ලා ඉන්න ඕන. එතකොට මෙන්න OH කාබන්ට මෙන්න එක පැත්තෙන් මෙතන කාබන්, මෙන්න අනිත් කාබන්, මෙන්න අනිත් කාබන්. දැන් කාබන් ඇත්තිද? මදිද? මදිනේ. කාබන් 10ක් නේ. බෙන්සීන්ගේ කාබන් 6යි, 7යි, 8යි, 9යි, 10ක් වෙන තවත් එකක් මදි. අපි තවත් එකක් දාගමු. කොහොමත් අපිට මෙහෙම CH2 දැම්මොත් ප්‍රකාශ වෙන්නන්නේ නැහැ නේ. එහෙනම් හරියටම හරි එකක් CH3 එකක් මෙන්න කාබන් දෙකේ කොටසක් CH2 CH3. දැන් බලන්න වෙනස් කාණ්ඩ 4ක් තියෙනවද කියලා. දැන් අපේ ප්ලෑන් එක අපි අඳින්නේ ප්‍රකාශ සමාවයවිකතාවයේ දක්වන ව්‍යුහයක්. ප්‍රකාශ පෙන්වන ව්‍යුහයක්. එතකොට මේ කාබන් වටේ කාණ්ඩ 4 වෙනස් වෙන්න ඕනේ. එතකොට එකක් අපි දාගත්ත බෙන්සින්. මොකද ඇරෝමැටික කියලා ප්‍රශ්නේ දත්තයක් දෙනවා කියලා මම කිව්වනේ. ඒතර ඇරෝමැටික කිව්වනම් අපි බෙන්සින් දාගන්නවා. ඇරෝමැටික කියලා කිව්වේ නැත්තම් අපි දන්නේ නැහැ බෙන්සින් ඉන්නවද නැද්ද කියන්න. හොඳේ. නමුත් ඉතින් කාබන් ගාන සාමාන්‍යයෙන් 6ට වඩා වැඩි වෙද්දි 7ක් 8ක් වෙද්දි සාමාන්‍යයෙන් බෙන්සින් ඉන්න සම්භාවිතාවකුත් තියෙනවා කියලා ඔළුවේ තියාගන්න. ප්‍රශ්නේ කිව්වොත් නම් ඇරෝමැටික් කියලා කොහොමද බෙන්සින් ඉන්නවනේ. දැන් මේ වගේව නිතර මේ ඇවිල්ලා නැහැ. මොකද ටිකක් අමාරු වැඩි කියලා ඒගොල්ලෝ දෙන්නේ නැහැ පේපර් එකේ. ගොඩම ඇලිෆැටික් ව්‍යුහ අඳින්න තමයි දෙන්නේ. කාබන් ගාන අඩු ව්‍යුහයක් තමයි ගොඩක් කරලා දැන් අඳින්න දෙන්නේ. නමුත් මෙහෙම එකක් දුන්නොත් ඉතින් ඔයගොල්ලෝ මේ ඒකටත් පෙරහුරුව ලබාගෙන යන්න ඕනේ. එතකොට දැන් හරිද බලන්න පරමාණු ගණන් ටික අන්තිමට. දැන් වෙනස් කාණ්ඩ 4 හරි. ට්‍රුතික ඇල්කොහොලයක් ලූකස් එක ෂණිකව ස්තර වෙන්නේ නම් ට්‍රුතික ඇල්කොහොලයක් ඒකත් හරි. දැන් සියලුම දේවල් ටික හරි නේද? පැහැදිලිද? බලන්න අන්තිමට ගණන් කරලා කාබන් 10 හරි H14 හරිද බලන්න. මෙතන H ගත්තොත් 3යි 2යි 5යි 1යි 6යි මෙතන 3යි 9යි. එතකොට 9යි තව තියෙනවා මෙතන 5ක් නේ 9යි 5යි 14යි. හරි නේද? ඇයි මේ හැම මුල්ලකම එච් එකක් තියෙනවනේ අපි ලියන්න ඕනේ නැහැ නේ මේ හැම මුල්ලකම එච් එකක් තුනේ 1යි 2යි මෙතන නැහැ මේ නිදහස් මුළු හැම එකෙම කාබන් එච් එක බැගින් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි මේකයි 6යි 6යි 3යි 9යි 10යි 11යි 11යි 3යි 14යි එහෙනම් C10ක් H14ක් ඕක කියන එක හරියටම හරි දැන් මේක ප්‍රකාශ වෙන්නන්නේ නැහැ කිව්වනම් මේක වැරදි ප්‍රකාශ අක්‍රියයි කිව්වනම් අපි එතකොට මේ වගේ වෙනස් කාණ්ඩ 4ක් දාන්න ප්ලෑන් කරන්නේ නැහැ අපේ ප්ලෑන් එක වෙනස් කාණ්ඩ 4ක් නොදා ඉන්න එක එක වගේ දෙන්නේ කොහොම හරි ගත්තට පස්සේ උඩ ප්‍රකාශ පෙන්වන්නේ නැහැ. අපි දැන් මේ ප්‍රකාශ පෙන්වුවා කියලා හිතලා. එතකොට 2011 ප්‍රශ්නේ තියෙන්නේ මේ සූත්‍රයට අදාළව ව්‍යුහයක් තියෙනවා. නමුත් මේක නෙමෙයි උත්තර වලට එන්නේ. ඒකේ තියෙන ප්‍රකාශ පෙන්වන්නේ නැහැ කියලා එකක් ඔයා try කරලා බලන්න ඒක. එතකොට මම මේ විවිධ පැති කියන්නේ වාට පාස් පේපර්ස් ටික කරගන්න. මොකද දැන් මෙතනදී අපිට ප්‍රශ්න ගොඩාක් කරන්න ටයිම් නැති නිසා විවිධ ක්‍රම වලට එන්න පුළුවන් සමාය කන්තිනියවත් එක්ක එන්න පුළුවන් දේවල් ටික තමයි මම කියන්නේ. හරි. තව එකක් බලමු. අපිට ප්‍රශ්නයක් දෙනවා මෙහෙම. අණුක සූත්‍රයක් දෙනවා හිතන්න C5යි H10යි O. C5යි H10යි O.
එතකොට අපිට කියනවා මෙයා 2,4 DNP 24 DNP නැත්නම් 24 DNPH 24 ඩයිනයිට්‍රෝපෙනිල් හයිඩ්‍රොසීන්. කවුද ඒකේ නම? එයා ඉන්නේ මොන ප්‍රතිකාරකය තුලද? 24 DNP ඉන්නේ බ්‍රේඩි ප්‍රතිකාරකය තුල. බ්‍රේඩි ප්‍රතිකාරකය තුල ඇති සංයෝගය. එතකොට බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක කහ තැඹිලි අවක්ෂේපයක්. ඔය වර්ණේ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන් ගණන් ගන්න එපා. බ්‍රේඩි සමග කහ තැඹිලි අවක්ෂේපයක් කියන්න පුළුවන්. තැඹිලි අවක්ෂේපයක් කියන්න පුළුවන්. රතු පාටුරු තැඹිලි අවක්ෂේපයක්. ඔයගේ පොඩ්ඩක් ඒ ළඟින් යන වර්ණනේ. ඒකින්ද පොඩ්ඩක් එක එක නම් වලින් දෙන්න පුළුවන්. කහ තැඹිලි අවක්ෂේපයක්, රතු පාටුරු තැඹිලි අවක්ෂේපයක් ඔය වගේ එක එක විදිහට මේක දෙන්න පුළුවන්. ඒතර බ්‍රේඩි සමග අවක්ෂේපයක් දෙයිකුවහම මොකක්ද? ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක්. එහෙනම් අපිට කිව්වොත් මේ එක්තරා සංයෝගයක් අණුක සූත්‍රය C5H10OV මේ බ්‍රේඩි ප්‍රතිකාරකයේ සමග කහ තැඹිලි අවක්ෂේපයක් දෙයි. එක්ක ඇල්ඩිහයිඩයක් නැත්නම් කීටෝනයක්. ඊට පස්සේ අපිට දෙනවා තව தත්ත්වයක් මේ ටොලන්ස් ප්‍රතිකාරකයේ සමග රිදී කැටපතක්ද දෙයි. එහෙනම් කවුද? බ්‍රේඩි සමග කහ තැඹිලි අවක්ෂේපයක් දෙනවා කියලා කියනවා. එහෙනම් ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් වේ දෙකෙන් එකක්. කවුද කියන්න අපි දන්නේ නැහැ. බ්‍රේඩි ප්‍රතිකාරකයේ සමග කහ තැඹිලි අවක්ෂේපයක් ලබා දෙනවා. එහෙනම් එක්ක ඇල්ඩිහයිඩයක් නැත්නම් මේක කීටෝනයක්. ඇල්ඩිහයිඩයක් වෙන්නත් පුළුවන් කීටෝනයක් වෙන්නත් පුළුවන්. අපිට ගොඩ ටොලන්ස් ප්‍රතිකාරකයේ නැත්නම් ඇමෝනිය AgNO3 සමග රිදී කැටපතක් දෙයි. එහෙනම් කීටෝනයක් වෙන්න බෑනේ. 24 DNP නැත්නම් 24 ඩයිනයිට්‍රෝපෙනිල් හයිඩ්‍රොසීන් එක බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක කහ තැඹිලි අවක්ෂේපයක් දෙනවා කොත් ඇල්ඩිහයිඩයක් වෙන්නත් පුළුවන් කීටෝනයක් වෙන්න පුළුවන් දෙකෙන් එකක් අපිට කවුද කියලා හරියටම කියන්න බෑ. හැබැයි අපිට කිව්වොත් එහෙම ওই දෙකෙන් මෙයා ඊට අමතරව ටොලන්ස් නැත්නම් ඇමෝනිය AgNO3 එක රිදී කැටපතක් දෙනවා කියලා ඒකට කීටෝනයක් නෙමෙයි ඇල්ඩිහයිඩයක්. එහෙනම් අපි මෙයා දින්නේ ඇල්ඩිහයිඩයක්. බ්‍රේඩි සමග කහ තැඹිලි අවක්ෂේපයක් දෙනවා ටොලන්ස් සමග රිදී කැටපතක් දෙනවා. එහෙනම් මේක අපි අඳින්නේ ඇල්ඩිහයිඩයක්. ප්‍රකාශ සක්‍රියයි කියලා කියනවා. එහෙනම් කොහොමද පටන් ගන්නෙ? ප්‍රකාශ සක්‍රියයි කිව්වොත් අපි නිකන් කාබන් පහක් ගහගෙන යන්නේ නෑනේ. ප්‍රකාශ සක්‍රියයි කිව්වොත් අපි කෙලින්ම කාබන් කෙනෙක් අඳිනවා වෙනස් කාණ්ඩ 4ක් දාන්න බලාපොරොත්තුෙන්. වෙනස් කාණ්ඩ 4ක් දාන්න බලාපොරොත්තුෙන් අපි කාබන් කෙනෙක් අඳිනවා. පැහැදිලිද? ඊට පස්සේ මෙහෙම වෙනස් කාණ්ඩ 4ක් දාන්න බලාපොරොත්තුෙන් කාබන් කෙනෙක් ඇඳලා දැන් ඉතුරු ටික මදිපාඩු පුරවමු. දැන් බ්‍රේඩි සමග කහ තැඹිලි අවක්ෂේපයක් ලබා දෙනවා. ටොලන්ස් සමග රිදී කැටපතක් දෙන නිසා අපි හිතුවා දැන් මේක ඇල්ඩිහයිඩයක් තමයි කියලා. එහෙනම් මේක එක කාණ්ඩයක් මොකද්ද? ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් උඩට හරි පහළට හරි කොතනට හරි දාන්න. ඇල්ඩිහයිඩ් කාණ්ඩේ COH කියන කාණ්ඩය ඇල්ඩිහයිඩ් කාණ්ඩය. දැන් තව කාබන තුනක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔය එක කාණ්ඩයක් විතර H දාගමු. තව කාණ්ඩයක් විතර කාබන් තනි කාබන්ගේ CH3 කාණ්ඩය දාගමු. දැන් තව කාබන් දෙකක් ඉතුරුයි නේ. තුනයි තව දෙකක් ඉතුරුයි නම් මේ දෙක අපි දාමු CH2 CH3 කියලා. දැන් හරියද? වෙනස් කාණ්ඩ හතර හරියටම හරි නේද? එකක් මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩය, එකක් CH3 කාණ්ඩය, එකක් මේ H එක, එකක් මේ CH2 CH3 කාණ්ඩය. එහෙනම් මේක ප්‍රකාශ සක්‍රියයි. පැහැදිලිද? අපිට ප්‍රශ්නේ උත්තරයකට ඇහුවොත් විතරයි අපි අර දර්පණ ප්‍රතිබිම්බ අර චතුස්තලීය හැඩය ඒවා ලියන්නේ නැහැ. අපිට නිකම්ම කිව්වොත් එමේ C5H10O කියන අණුක සූත්‍රයේ තියෙන X නැමැති සංයෝගය. බ්‍රේඩි සමග කහ තැඹිලි අවක්ෂේපයක්ද ටොලන්ස් සමග රිදී කැටපතක්ද දෙයි. ප්‍රකාශ සක්‍රිය වෙයි විවිධ අඳින්නේ කොහම අපි මේක අඳිනවා මිසක් අපි බොරුවට අර චතුස්තලීය හැඩ පෙන්නන්න අර දර්පණ ප්‍රතිබිම්බ ඒවා ලියන්න අවශ්‍ය නැහැ. අපෙන් ඇහුවොත් මෙන්න මෙහෙම ඉහත ප්‍රකාශ සක්‍රිය සංයෝගය තවදුරටත් ත්‍රිමාන ස්වරූපයන් ඇඳ දක්වන්න. නැත්නම් ත්‍රිමාන සමායක නැත්නම් ප්‍රතිරූප අවයව ඇඳ දක්වන්න. එතකොට අපි යන්න අර දර්පණ ප්‍රතිබිම්බ සිද්ධිය ඒ හැඩතලෙත් එක්ක ඇඳලා පෙන්නනවා. එහෙම ඇහුවේ නැත්නම් අපි ලියන්න යන්නේ නැහැ. පැහැදිලි? ඒතර ඔන්න තවත් විදියක්. නිතර ඕන වෙන මේ මොකද බ්‍රේඩි කතාව දැන් පහුගිය ටිකේම ඇහුවා. ඔය ලූකස් එකයි බ්‍රේඩි එකයි තමයි නිතරම සමායක ප්‍රශ්නෙට ගාවන්නේ සම්බන්ධ කරන්නේ. මතක තියාගන්න ලූකස් එකේ නම් ලූකස් සමග ෂණිකව ස්තර වෙන්නේ. ලූකස් ප්‍රතිකාරකය කියන්නේ නිර්ජල සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍රච්චිල ඒකේ කාර්යභාරය තමයි OH කාණ්ඩයක් සීල් කරන එක. ලූකස් එක ෂණිකව ප්‍රතික්‍රියා වෙයි. ෂණිකව ස්තර වෙන්නේ. ෂණිකව ආවිලිතාව දෙක කවුද? ට්‍රුතීක ඇල්කොහොල. ලූකස් ප්‍රතිකාරකයත් එක්ක සෙමින් ප්‍රතික්‍රියා වෙයි. නැත්නම් සෙමින් අවිලිතාවක් දෙයි. එහෙනම් ද්විතීයික ඇල්කොහොලයක්. ලූකස් සමග ඊටාම සෙමින් කිව්වොත් නැත්නම් ප්‍රතික්‍රියාවක් නොමැති තරම්ම කිව්වොත් කවුද? ප්‍රාථමික ඇල්කොහොලයක්. ඒතර ඔවා තමයි නිතර ඕනේ. ඊට අමතරව මේ බ්‍රේඩි පරීක්ෂාවත් නිතරම ඕන වෙනවා. එතකොට තවත් වෙලාවකට ඔයාට අහනවා මෙන්න මේ මුහුම් කරන අවස්ථාවත් එක්කත් මේ ව්‍යුහ අඳින ප්‍රශ්න සමායක ප්‍රශ්න. ඒවා ටිකක් හැබැයි පරණ ප්‍රශ්න වල තමයි 2007 2006 වගේ ටිකක් පරණ පේපර්ස් වල තමයි මුහුම් කරන අවස්ථාවත් එක්ක තියෙන්නේ. ඒකත් මම පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නම්. දැන් ඔය ඇල්කේන වගේ ඒවා තියෙනවනේ. කාබන් කාබන් තනි බන්ධන විතරක් තියෙනවා මෙන්න මේ වගේ. මේ වගේ ඒවයි ගත්තොත් කාබන්ට සිග්මා බන්ධන 4ක් තියෙනවා. ඒතර කාබන්ට සිග්මා බන්ධන 4ක් දෙනකොට මුහුම් කරන අවස්ථාව තමයි sp3. මම දැන් මුහුම් කරන ගන්න හැටනම් දැන් කියන්නේ ඒක අපි විවිධ බන්ධන පාඩමේදී කතා කරන මාතෘකාවක්.
ජෙනරල් කෙමිස්ට්‍රි වලදී අපි කියනවා VSEPR ගල් 4ක් තියෙනවා නම් යම්කිසි පරමාණුවක් වටේ සිග්මා එක සැර එකතුව VSEPR ගල් ගන්න 4 නම් අපි කියනවා මුහුම්කරණයේ sp3 කියලා. එතකොට ඔය ඇල්කේන වගේ කාබන් කාබන් තනි බන්ධන තියෙන කට්ටියගේ මේ හැම කාබන්වලම සිග්මා බන්ධනම 4ක් තියෙනවා. ඒතර සිග්මා 4ක් ගත්තොත් අපි කියනවා සිග්මා 4යි එක සැර බිඳුවයි. එතකොට අපි කියනවා 4 ඉලක්කම අපි හදනවා S1යි P3යි sp3 මුහුම්කරණය කියලා. එතකොට ඔය ඇල්කේන වගේ වැඩි කාබන්ලට sp3 මුහුම්කරණය තමයි තියෙන්නේ. sp2 මුහුම්කරණය කිව්වොත් කවුද අපි ගන්නෙ? හයිඩ්‍රෝකාබනයක් sp2 මුහුම්කරණය වෙච්ච කාබන් දෙකක් ඉන්නවා කිව්වොත් sp2 මුහුම්කරණය වෙලා තිනවා නම් හයිඩ්‍රෝකාබනයක අන්න ඇල්කීනයක්. මේ වගේ මේ ඇල්කීනයකදී ඔයා දන්නවා කාබන් දෙන්නෙක් ඉන්නවා sp2 මුහුම්කරණය වෙද්දි මෙයාට සිග්මා 3යි. සිග්මා 3යි එකසර බිඳුවයි. ෆයි බන්ධනය ගන්න නැහැ නේ මුහුම්කරණයේදී අපි. සිග්මා 3යි එකසර බිඳුවයි. VSEPR යුගල් 3යි. එතකොට 3 හදන්නේ sp2 S1යි P3යි. මෙතන සිග්මා 3යි එකසර බිඳුවයි. VSEPR යුගල් 3යි. එතකොට සිග්මා 3යි එකසර බිඳුවයි 3 හදන්නේ sp2. මෙයත් sp2 මෙයත් sp2. මතක තියාගන්න sp2 මුහුම්කරණය වෙච්ච කාබන් දෙන්නෙක් ඉන්නවා කිව්වොත් හයිඩ්‍රෝකාබන් එකක ඇල්කීනයක්. හැබැයි හයිඩ්‍රෝකාබන් වලට අමතරව ඔක්සිජන් එහෙම තිබ්බොත් ඒවා ඒතර හයිඩ්‍රෝකාබන් නෙමෙයි. මේ වගේ ඇල්ඩිහයිඩ් කාණ්ඩ, කාබොක්සිලික් කාණ්ඩ, කීටෝන් කාණ්ඩ වලදී එහෙමත් මේ වගේ තනි කාබන් කෙනෙක් එන්න පුළුවන් sp2 මුහුම්කරණය වෙච්ච. පැහැදිලිද? එතකොට sp2 මුහුම්කරණය වෙච්ච කාබන්ලා දෙන්නෙක් එහෙම කිව්වොත් ඔයාලට මතක් වෙනවනේ මොකද්ද? ඇල්කීන කාණ්ඩයක් තියෙන පුළුවන් sp2 කාබන් දෙන්නෙක්. මෙයත් sp2 මෙයත් sp2. sp3 කාබන් නම් ඕන තරම් තියෙනවා. කාබන් වටේ බන්ධන 4ක් තියෙන තනි බන්ධනම 4ක්. කියන්නේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන මොකුත් නැතුව තනි බන්ධනම 4ක් නම් ඉතින් sp3 තමයි මුහුම් කරන අවස්ථාව. උදාහරණයක් ඇල්කීන වල තියෙන sp3 කාබන්ලා විතරයි. ඊට පස්සේ sp2 කාබන්ලා දෙන්නෙක් කිව්වොත් ඔයාලට මතක් වෙනවා මේ වගේ මේ කාබන් ද්විත්ව බන්ධනයේ කාබන් කටි මෙයා sp2 මෙයා sp2. ඊට අමතරව ගත්තොත් එහෙම sp2 මුහුම් කරණය ගන්න පුළුවන් මේ වගේ ඇල්ඩිහයිඩ් කීටෝන කාබොක්සිලික් එස්ටර් වගේ කාණ්ඩ වලදී ද්විත්ව බන්ධනය තිබොත් සිග්මා 3යි එකසර බිඳුවයි sp2. sp මුහුම් කරණය කිව්වොත් කවුද? හයිඩ්‍රෝකාබනයක් නම් sp මුහුම් කරණය කිව්වොත් ඔයාලට මතක් වෙන්න පුළුවන් ත්‍රිත්ව බන්ධනයේ ඇල්කයිනයක්. එතකොට බලන්න sp මෙයා සිග්මා 2යි එකසර බිඳුවයි. මේ බලන්න. මෙයාගේ සිග්මා බන්ධන 2යි එකසර බිඳුවයි. VSEPR 2යි sp මුහුම් කරණය. සිග්මා බන්ධන 2යි එකසර බිඳුවයි. VSEPR යුගල් 2යි. එහෙනම් දෙක හදන sp මුහුම් කරණය. එතකොට හයිඩ්‍රෝකාබන් එක sp මුහුම් කරණය වෙච්ච කාබන් දෙන්නෙක් කිව්වොත් අපේ ඔළුවට එනවා ඇල්කයින කාණ්ඩයක්. මෙයා sp මෙයා sp. හයිඩ්‍රෝකාබන් එකක sp මුහුම් කරණය වෙච්ච කාබන් දෙකක් ඉන්නවා කියන්නේ මොකද්ද ඒක? ඇල්කයිනයක් වෙන්න පුළුවන්. මෙයාත් sp මෙයාත් sp ඔය විදියට. ඊට අමතරව ඉතින් sp මුහුම් කරණයක් හයිඩ්‍රෝකාබන් වලට අමතර වෙන්න පුළුවන්. මේ වගේ සයනයිඩ් වගේ කාණ්ඩයක් තිබ්බොත් දැන් මේක ගත්තොත් සිග්මා 2 එකසර බිඳුව sp මුහුම් කරණයනේ. sp මුහුම් කරන වෙච්ච තනි කාබන් කෙනෙක් මේ වගේ එන්න පුළුවන් සයනයිඩ් වගේ තිබ්බොත්. හැබැයි ඒක ඉතින් හයිඩ්‍රෝකාබනයක් කියන්නේ නැහැ නේ. එන්න තියෙනකොට අපි හයිඩ්‍රෝකාබන් කියන්නේ නැහැ නේ. අපි හයිඩ්‍රෝකාබන් කියන්නේ C සහ H විතරක් තියෙන කට්ටිය. ඒතකොට ඔය විදියට මුහුම් කරන අවස්ථාවෙමත් ඕන වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ sp2 මුහුම් කරන වෙච්ච දෙන්නෙක් ඉන්නවා නම් අපි දන්නවා ඇල්කීන කාණ්ඩකේ sp2 දෙන්නෙක් ඉන්නවා. sp මුහුම් කරන වෙච්ච දෙන්නෙක් ඉන්නවා නම් ඇල්කයින කෙනෙක් වෙන්න පුළුවන්. ඇල්කයින එක sp කාබන්ලා දෙන්නෙක් ඉන්නවා. ඊට අමතරව ඉතින් ද්විත්ව බන්ධනය ආවට පස්සේ මුහුම් කරන එතන කාබන්ගේ sp2 වෙන්න පුළුවන්. සයනයිඩ් වගේ එකක් ආවොත් එම එතන කාබන්ගේ මුහුම් කරන sp වෙන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මුහුම් කරන සම්බන්ධ කරලත් පහුගිය අවුරුදු වල ඔයාලට ව්‍යුහගත රචනාවල සමායක ප්‍රශ්න ඇවිල්ලා ඇති. හොඳයි. දැන් එතකොට මේ අර මුහුම් කරන අවස්ථාව ගැනත් මම කිව්වනේ sp2 මුහුම් කරන අවස්ථාවේ කාබන් දෙකක් තිබුණොත් මොකක්ද? ඊට පස්සේ sp මුහුම් කරන අවස්ථාවේ කාබන් දෙකක් තිබුණොත් මොකද්ද? ඒ වගේ දේවල්. ඒතර ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් ඔයාට හොයා ගන්න පුළුවන් 2006 2007 වගේ අවුරුදු වල ටිකක් පරණ පේපර්ස් වල ගත්තොත් එහෙම 2006 2007 කියන අවුරුදු වල විහුගත රචනා ප්‍රශ්න පත්‍රය බැලුවොත් ඔයාට හම්බ වෙයි. වගේ මුහුම් කරන අවස්ථාත් එක්ක සමාවයක අඳින ප්‍රශ්න දීලා තියෙනවා. මම දැන් එතනත් මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ගන්නේ නැතුව ඒ වගේ පොඩි සිද්ධාමයක් කියාගෙන යන්නම්. 2007 2006 අනිවාර්යෙන් බලන්න 2007 අවුරුද්දේ ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ ඒ වගේ එකක් මම ඔයාලට කියනවා 2007 අවුරුද්දේ තිබුණු ප්‍රශ්නේ වගේම අදහසක් මම ඔයාලට කියලා දෙන්නම් මේ විදිහට. දැන් හිතන්න අපිට දෙනවා එක්තරා සංයෝගයක් ගැන අපිට කියනවා යාගේ තියෙනවා sp2 කාබන් දෙකකුයි sp3 කාබන් දෙකකුයි. කියන්නේ කාබන් ඔක්කොම 4යි. කාබන් ඔක්කොම 4යි දෙකක් sp2 මුහුම් කරණය වෙච්ච කාබන් දෙකක් sp3 මුහුම් කරණය වෙච්ච කාබන්. එතකොට ඔයාගේ හිතට එන්නේ මොන වගේ කෙනෙක් ගැනද? එක්තරා සංයෝගයක් තියෙනවා කියනවා. එයාගේ sp2 මුහුම් කරණය වෙච්ච කාබන් දෙකයි sp3 මුහුම් කරණය වෙච්ච කාබන් දෙකයි. එහෙනම් කවුද අනිවාර්යෙන්ම sp2 කාබන් දෙකක් කියන්නේ ඇල්කීන කාණ්ඩයක් නේ. කාබන් ද්විත්ව බන්ධනයේ කාබන්. එහෙනම් මේ කාබන් 4ක් තියෙන ඇල්කීනයක් නම් අපිට සූත්‍රය කොට නගා ගන්න පුළුවන් C4H8 කියලා. කාබන් වගේ දෙගුණයක් H නේ තියෙන්නේ. පැහැදිලිද? අපට කිව්වොත් එක්තරා සංයෝගයක මුළු කාබන් ගාන 4යි. ඔතනින් දෙකක් sp2
අනිත් දෙක sp3 කිව්වොත් අපි කලබල වෙන්නේ නැහැ. sp2 කාබන් දෙන්නෙක් මතක් කරගන්න. sp2 කාබන් දෙන්නෙක් සිග්මා 3යි එකසර බිඳුවයි. VSEPR වල 3යි sp2 මුහුම් කරණය. එතකොට සිග්මා 3ක් පමණක් තිබ්බ කාබන්ලා තියෙන්නේ මොන සංයෝගවලද? ඇල්කීන වල. එහෙනම් කාබන් ද්විත්ව බන්ධනයේ කාබන් ගත්තට පස්සේ වම් පැත්තේ කාබන් ද්විත්ව බන්ධනයේ sp2, ද්විත්ව බන්ධනයේ දකුණු පැත්තේ කාබනුත් sp2. එහෙනම් මේක කාබන් 4යි, එතනින් දෙකක් sp2 නම් මේක කාබන් 4ක් තියෙන ඇල්කීනයක්. එහෙනම් C4 නම් H දෙගුණයක් H8 කියලා අපිට සූත්‍රය කොට නගා ගන්න පුළුවන්. පැහැදිලිද? අපිට කිව්වොත් එහෙම sp කාබන් 2යි sp3 කාබන් 2යි කියලා. එතකොට කවුද? sp කාබන් 2යි. හයිඩ්‍රෝකාබන් එකක් කාබන් ඔක්කොම 4යි sp දෙන්නෙක් අනිත් දෙන්නේ sp3. එතකොට sp දෙන්නෙක් නම් කවුද? කාබන් ත්‍රිත්ව බන්ධනයේ කාබන් ඇල්කයිනයක් නේද? ඉතින් ඇල්කයිනයක් නම් අපි දන්නවා කාබන් 4 නම් එක දෙගුණ කරාම 8යි, 4 දෙයක් 8යි, 8න් දෙයක් ගියාම 6යි. C4H6. Cn නම් H2න් ඍණ දෙක තමයි ඇල්කයින එක පොදු සූත්‍රයේ කාබන් ගාන දෙගුණ කරලා දෙකක් අඩු කරාම H ගාන වල ලැබෙනවා. ඒතර ඔය විදිහට අපිට පුළුවන් ඔය මුහුම් කරන අවස්ථා ඇසුරෙන් ප්‍රශ්න ටිකක් පරණ අවුරුදු වල තමයි ඒවා දීලා තියෙන්නේ. නමුත් ළඟපාත නැහැ. නමුත් ආයේ එන්න පුළුවන්. එතකොට ආ කලබල වෙන්නේ නැහැ. sp2 කාබන් දෙකක් තියෙනවා කිව්වොත් අපේ හිතට එන්නේ ඇල්කීනයක් කාබන් ද්විත්ව බන්ධනයේ කාබන්. sp කාබන් දෙකක් තියෙනවා කිව්වොත් අපේ හිතට එනවා ඇල්කයිනයක්. පැහැදිලිද? ඊට අමතරව ඉතින් ද්විත්ව බන්ධනයේ කාණ්ඩයක් තියදී තනි sp2 කාබන් කෙනෙක් එන්න පුළුවන්. සයනයිඩ් කාණ්ඩයක් තියදී තනි sp කාබන් කෙනෙක් ඉන්න පුළුවන්. අර දෙන්න කතාවක් කිව්වොත් sp2 දෙන්නෙක් නම් කාබන් ද්විත්ව බන්ධනයේ කාබන්, sp දෙන්නෙක් නම් කාබන් ත්‍රිත්ව බන්ධනයේ කාබන් සිද්ධියක් කියලා අපිට කල්ප ගන්න පුළුවන්. හරි හිතමුකෝ එහෙනම් එක්තරා හයිඩ්‍රෝකාබනයක් ඔක්කොම කාබන් 4යි, දෙන්නෙක් sp3 දෙන්නෙක් sp2. නම් sp2 දෙන්නෙක් යද්දි හයිඩ්‍රෝකාබනයක් නම් අපි දන්නවා කාබන් ද්විත්ව බන්ධනයේ කාබන් එක ඇල්කීනයක්. එහෙනම් කාබන් 4ක් නම් ඒ වගේ දෙගුණයක් තමයි H3 H8ක්. දැන් අපිට කිව්වොත් මෙතනින් එක්කෙනෙක් ජ්‍යාමිතික පෙන්වයි කියලා. අපි කලබල වෙන්නේ නැහැ. අපිට ජ්‍යාමිතික පෙන්වන කෙනා අදින්න පුළුවන් මේ විදියට. කාබන් ද්විත්ව බන්ධනයේ කාබන් තියෙනවා ජ්‍යාමිතික නම්. දැන් ඒතර sp2 දෙන්න හරි මේ පේනවනේ. සිග්මා 3යි sp2 දෙන්න හරි. එතකොට ජ්‍යාමිතික පෙන්වන්න නම් මේ කාණ්ඩ දෙක වෙනස් වෙන්න ඕනේ. නිකන් එකකට අපි H දාගමු, අනිත් එකට අපි CH3 දාගමු. තව කාබන් එකයි පාවිච්චි කරන්න පුළුවන්. අවුලක් නැහැ. මේකටත් H එකයි CH එකයි වෙනස්. වම් පැත්තේ කාණ්ඩ දකුණු පැත්තේ පාවිච්චි කරාට කමක් නැහැනේ. මේ දෙන්න වෙනස් වෙන්නත් ඕනේ. මේ දෙන්න වෙනස් වෙන්නත් ඕනේ. දෙන්නම් හරි. දැන් ඔන්න ජ්‍යාමිතික පෙන්වයි කියුවනම් උත්තරය. ඊට පස්සේ අපිට මෙයාගේ තවත් ව්‍යුහ වලට යන්නකොත් මේක දිහා බලාගෙන මොන හරි දත්තයක් කියලා. උදාහරණයක් විදිහට දාම සමායකයක් මේකේ නැත්නම් ස්ථාන සමායකයක් අපිට නැත්නම් මුකුත් කියන්නේ නැහැ. නිකන් අපිට කියනවා C4H8 වෙච්ච සමායක තුනක් අඳින්න. මෙන්න එකක් ජ්‍යාමිතික පෙන්වනකොත් මෙන්න එකක් අපි ඇඳා. තව දෙන්නෙක් බැරිද මේක දිහා බලාගෙනම අඳින්න ස්ථාන සමායකයක් අඳින්න බැරිද අපිට? ද්විත්ව බන්ධනයේ මැදට දාන්න නැතුව වම් පැත්තේ කෙළවරට හරි දකුණු පැත්තේ කෙළවරට හරි දාලා තව එකක් අපිට අඳින්න පුළුවන් නේද? අපිට පුළුවන් මේ ද්විත්ව බන්ධනයේ වම් පැත්තේ කෙළවරට හරි දකුණු පැත්තේ කෙළවරට දාලා හරි අඳින්න නේ. එතකොට මම අඳින්නම්කෝ වම් පැත්තේ කෙළවරට දාලා. එතකොට එයා ජ්‍යාමිතික පෙන්වන්නේ නැහැ එතකොට නේ. එතකොට මෙයාගේ ස්ථාන සමායකයක් මේක. ද්විත්ව බන්ධනයේ තියෙන ස්ථානය වෙනස්. අපිට කිව්වොත් එහම මොකද දාම සමායක සිද්ධියක් නැත්නම් අපිට මුකුත් නොකිය ඉන්න අපිට තව එකක් අඳින්න ඕනුනා කියමුකෝ. අපි දැන් ද්විත්ව බන්ධනයේ මැදට දාලා ඇඳා කෙළවරට දාලා ඇඳා. මෙහෙමයි දකුණු පැත්තේ කෙළවරට දැම්මත් වම් පැත්තේ කෙළවරට දැම්මත් දෙකම එකයි. අනිත් පැත්තේ පෙරලන් දෙකම එකයිනේ. තව එකක් අඳිනකොත් කොහොමද? අපිට පුළුවන් කාබන් දාමේ ශාකනය කරන්න, බ්‍රාන්ච් කරන්න. නිතර මතක තියාගන්න බ්‍රාන්ච් කරද්දි මැදින් තමයි කඩන්නේ කාබන් දාමයක්. මේ කෙළවරෙන් කැඩුවොත් එම් මේන් කම්මයි ආය පාරක් එන්නේ. දැන් මැද කාබන්ට තව ශාකාවක් උඩින් හරි යටින් හරි දාන්න. ද්විත්ව බන්ධනයේ ඉතින් කැමති ඕන තැනකට දාන්න. මෙහෙමනේ. දැන් සමාවයවික නම් මෙයා ඇල්කීන කාණ්ඩයක් නම් මේකෙත් ඇල්කීන කාණ්ඩයක් තියෙනවා. වෙනස් වෙන්නේ තියෙන තැන, ඒක කාබන් දාමේ අතු බෙදිච්ච විදිය වෙනස් වීම ඒවා. එහෙම තමයි අපි අඳින්නේ. අපිට විශේෂයෙන් කිව්වොත් ජ්‍යාමිතික පෙන්වන්නේ වගේ දෙයක් අපි ඒක විශේෂයෙන් මුලින්ම ඇදගෙන ඉන්න. මොකද ඒක හරිම ලේසියි. එතකොට අපිට අපි දන්න මොකද්ද කියලා ඒකට ස්ටාර්ට් එක ගන්න විදිය. ඒතර ඔන්න ඔය විදියට මේ දැන් 2007 අවුරුද්දේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔයාලට ඇති. මේ වගේ විස්තරයක් දීලා මේ වගේ ඇල්කීන තුනක් එනවා විස්තරයට. ඊට පස්සේ මේවට යම් යම් ප්‍රතික්‍රියාවලට ලක් කරලා අන්තිමේදී පිළිතුරු ලබා ගන්න දීලා තිබේ ප්‍රශ්නේ මම සම්පූර්ණයෙන්ම කියන්න යන්නේ නැහැ. ඒතර එතෙන්දී සමහරකට මේ නමිනුත් කියනවා ප්‍රතික්‍රියා. දැන් උදාහරණයක් වොත් මේකට බ්‍රෝමිනීකරණය. මොකද්ද බ්‍රෝමිනීකරණය කියන්නේ? CCl4 මාධ්‍යයේ බ්‍රෝමින් දාන එක. මේ ෆයි බන්ධනයේ මකලා BR දාන එකට කියනවා බ්‍රෝමිනීකරණය කියලා. මේ ෆයි බන්ධනයේ මකලා දෙපැත්තට BR දාන එකට අපි කියනවා බ්‍රෝමිනීකරණය. දැන් හයිඩ්‍රෝබ්‍රෝමිනීකරණයකුත් මොකද්ද? හයිඩ්‍රෝබ්‍රෝමින් කියන්නේ HBr සවි කිරීම. H එකයි BR එකයි මතකනේ H අඩි පැත්තට H අනිත් පැත්තට BR ඒ විදියට. ඒතර ඒ වගේ අපට අර වචනෙන් කියන්නත් පුළුවන්. දැන් මෙන්න මෙහෙම කිව්වොත් මොකද්ද? නිර්හයිඩ්‍රෝබ්‍රෝමිනීකරණය. ඒ කියන්නේ බ්‍රෝමිනීකරණයේ විරුද්ධ පදේ නිර් කියලා දානවා. නැත්නම් අපිට හරණය කියලා කියන්නත් පුළුවන්. හයිඩ්‍රෝබ්‍රෝමිනී හරණය. දැන් හරණය කිව්වොත් ඉවත් කිරීම. හරණය කිව්වොත් ඒත් ඉවත් කිරීම නැත්නම් නිර් කියලා දාලා දැම්මොත් එහෙම මොකද ඒත් ඉවත් කිරීම කියන එක. දැන් උදාහරණයක් හයිඩ්‍රෝබ්‍රෝමිනී හරණය කියන්නේ මොකක්ද එන? හයිඩ්‍රෝබ්‍රෝමින් HBr
හරණය ඉවත් කිරීම. අර මධ්‍යසාරීකයේ වෙච්ච දාන සිද්ධිය. තව අපට ඕනනම් කියන්න පුළුවන් හයිඩ්‍රෝබ්‍රෝමිනීකරණයේ විරුද්ධ පදේනේ HBr ගලවන එක. හයිඩ්‍රෝබ්‍රෝමිනීකරණය කියන්නේ HBr සවිකිරීමනේ කරණය. ඒක විරුද්ධ පදේ ඕනනම් අපට කියන්න පුළුවන් නිර්හයිඩ්‍රෝබ්‍රෝමිනීකරණය කියලා. නිර් කියන්නේ විරුද්ධ පදේ කියන එක. ඒ කියන්නේ HBr ගලවන එක. ඔය විදිහට කිව්වොත් ඒ කියන්නේ මොකද්ද HBr ගලවන්නේ? මධ්‍යසාරීකයේ වෙච්ච දාන සිද්ධිය ඔය විදිහට වචනෙනුත් ප්‍රතික්‍රියා කියන්න පුළුවන් මේ විදිහට. මෙම සංයෝගය මුලින්ම බ්‍රෝමිනීකරණය කරයි. ඒ කියන්නේ Br2CCl4 දාලා බලන්න ඵලය මොකක්ද කියලා මේකට. ඉන්පසුව හයිඩ්‍රෝබ්‍රෝමිනී හරණය නැත්තම් නිර්හයිඩ්‍රෝබ්‍රෝමිනීකරණය කියන්නේ මොකක්ද? නිර් කියන්නේ ඒත් ඉවත් කරන එකනේ. හරණය කිව්වත් ඒත් ඉවත් කරන එක. HBr ගලවනවා මධ්‍යසාරීකයේ වෙච්ච දාලා. ඔන්න වගේ ප්‍රතික්‍රියා දාමයක් ලියාගෙන කටු වැඩ කරලා අන්තිමේ උත්තර ගන්න එන්න පුළුවන් අපට. පැහැදිලිද? දැන් ඔය 2012 2012 උට ආසන්න ප්‍රශ්නයක් තිබුණා. 2007 ප්‍රශ්නයක් තිබ්බා මෙන්න මේ වගේ විහෝ තුනක් අරගෙන ඊට පස්සේ මේවට Br2CCl4 දාලා. Br2CCl4 දාලා. ඒ කියන්නේ බ්‍රෝමිනීකරණය. මේ 5 බන්ධනය මකලා Br දාන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ මේ ලැබුණු ඵලය කියලා තිබ්බා නිර්හයිඩ්‍රෝබ්‍රෝමිනීකරණය කියලා. නිර් කියන්නේ ගලවනවා. හයිඩ්‍රෝබ්‍රෝමින් HBr ගලවනවා. නැත්නම් අපිට කියන්න පුළුවන් හයිඩ්‍රෝබ්‍රෝමින් හරණය කියලා. ඒ කියන්නේ මධ්‍යසාරීකයේ වෙච්ච දාන සිද්ධිය. ඒ කියන්නේ මධ්‍යසාරීකයේ වෙච්ච දැම්මා කියලා කියන්නේ නැතුව අපිට කියනවා ඒ වෙනුවට වෙන වචනයක් සිංහලෙන් හයිඩ්‍රෝබ්‍රෝමිනී හරණය. යන හරණය ගැලවීම. HBr ගැලවීම නැත්නම් හයිඩ්‍රෝබ්‍රෝමිනීකරණයේ විරුද්ධ පදේ නිර්දාන. නිර්හයිඩ්‍රෝබ්‍රෝමිනීකරණය. ඒ කියන්නේ HBr ගලවනවා මධ්‍යසාරීකයේ වෙච්ච දාලා. අපිට පුළුවන් මේ Br එක H අඩු පැත්තේ මෙතන H යන්න. මේ Br එක මේ H අඩු පැත්තේ මෙතන H ගියාම මැදට ත්‍රිත්ව බන්ධනයක් එනවා. ඔය විදියට. ඒතර මේකටත් අපිට පුළුවන් ඔය විදියටම Br2CCl4 දාලා ඒ කියන්නේ මේ 5 බන්ධනය මකලා Br දාන්න පුළුවන් බ්‍රෝමිනීකරණය. 2007 ප්‍රශ්නයකට මම මේ කියන්නේ අර ඒකේ වචන වගයක් තියෙනවා. බ්‍රෝමිනීකරණය කොට ලැබෙන ඵල ඉන්පසුව නිර්හයිඩ්‍රෝබ්‍රෝමිනීකරණය කියන්නේ HBr ගලවන එක. ඒකට ඕනනම් හයිඩ්‍රෝබ්‍රෝමින් හරණය කියන්නත් පුළුවන්. ඒවට බය වෙන්න එපා ඔයා. තව දත්ත තිබුණා. එක්කෙනෙක් ජ්‍යාමිතික පෙන්නනවා. ඒතර මෙයා තමයි ජ්‍යාමිතික පෙන්වන්නේ. මේවට දත්ත දීලා තිබුණේ නැහැ. මේ අන්තිම උත්තර ඇසුරින් අපිට මේව ගලපන්න තිබුණා. දැන් සමහර ප්‍රශ්න වලදී අපිට අන්තිම කට්ටිය තමයි මුලින් ඇද ගන්න පුළුවන්. එතනින් අපිට ආපස්සට මුල කට්ටියට යන්න පුළුවන්. A B C D F ඔහොම සංකේත දාලා මේ සමාකන්දින ප්‍රශ්න දෙන්නේ. එතකොට මේකටත් දාමු මධ්‍යසාරීකයේ වෙච්ච HBr ගලවන්න පුළුවන්. මේ Br එක දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මෙතන මේ මැද Br එක ගැලෙවුවොත් H ගලවන්නේ වමෙන්ද දකුණෙන්ද? දෙපැත්තේ H සමානනේ. අනේ ඒ වගේලට මොකද්ද කරන්නේ? මෙන්න මේ බ්‍රෝමින් පරමාණුව ගලවද්දී H ගලවන්නේ මේ පැත්තෙන්ද මේ පැත්තෙන්ද? දෙපැත්තෙම H සමානයි. එහෙනම් කැමැති පැත්තක් ගන්න පුළුවන්ද? එහෙම බෑ. මොකද දන්නවද? මේ පැත්තෙන් H ගැලෙවුවොත් ඔයාට දෙපැත්තේ H සමානයි CH2 සමානයි. නමුත් මේ Br එක මෙතනින් H ගැලෙවුවොත් එහෙම ඔයාට ත්‍රිත්ව බන්ධනයක් ගන්න බැරි වෙනවා. ද්විත්ව බන්ධන දෙකක් තමයි ගන්න වෙන්නේ. නීතියක් තියෙනවා ත්‍රිත්ව බන්ධනයක් ගන්න පුළුවන්කම තියාගෙන එහෙම නොගෙන ඉන්න එපා. ගන්න බැරි නම් කරන දෙයක් නෑ. ත්‍රිත්ව බන්ධනයක් ගන්න පුළුවන්කම තියෙනවා නම් නොගෙන ඉන්න එපා ගන්න. දැන් වල ගැටලුවක් එන්නේ මේ බ්‍රෝමින් එක H මකන්නේ මෙතනින්ද කියලා. දෙපැත්තේ වෙනස් නම් H වැඩි පැත්තෙන්ද අඩු පැත්තෙන්ද H ගලවන්නේ H අඩු පැත්තෙන් H ගලවන්නේ. දැන් මෙතන හරි මේ දෙපැත්තෙන් මෙහෙන් ගලවන්නේ නැහැ H අඩු පැත්තෙන් H ගලවන්නේ. මේකෙත් මේ දෙපැත්තෙන් H අඩු පැත්තෙන් H ගලවන්නේ. දැන් මෙතන ගත්තොත් මේ බ්‍රෝමින් එක මකක් දීවාට මකනකොට ප්‍රශ්නයක් එනවා. මේ බ්‍රෝමින් එකත් එක්ක H එක මකන්නේ මෙතනින්ද දෙපැත්තේ H සමානයි. ඒ වගේ වෙලාවදී ත්‍රිත්ව බන්ධනේ එන විදිහට උත්තරේ ගන්න. මොකද මේ පැත්තෙන් H මැකුවොත් මෙතනට ද්විත්ව බන්ධනයක් එනවා. මේ Br එක මෙතනට H මැකුවාන් පස්සේ මෙතනටත් ද්විත්ව බන්ධනයක් එනවා. ද්විත්ව දෙකක් තමයි එන්නේ. නමුත් ඔයාලා මේ Br එක මෙතන H මැකුවොත් ත්‍රිත්ව බන්ධනේ ගන්න පුළුවන්. මේ Br එක මෙතන H මකලා එතකොට HBr දෙගුණයක් ගලලා ත්‍රිත්ව බන්ධනේ මේ මැදට ගන්න පුළුවන්. කියන මතක තියාගන්න මධ්‍යසාරීකයේ වෙච්ච දාද්දි HBr දෙගුණයක් ඉවත් කරලා ත්‍රිත්ව බන්ධනේ ගන්න පුළුවන්කමක් අපිට තියෙනවා නම් HBr දෙගුණයක් ඉවත් කරලා ත්‍රිත්ව බන්ධනයක් ගන්න පුළුවන්කමක් අපිට තියෙනවා නම් නොගෙන ඉන්න එපා. බැරි නම් කරන්න දෙයක් නැහැ. හරි? දැන් මෙතන ඔයාලට මේ Br එක මේ H මේ Br එක මෙහෙන් H මැකුවොත් ද්විත්ව දෙකක් එන්නේ. නමුත් මේ Br එක මේ H මකලා මෙතන මේ Br එක මෙතන H මැකුවොත් අපිට ත්‍රිත්ව බන්ධනය මේ මැදට ගන්න පුළුවන්. කෙලවරට. පැහැදිලිද? ඔය විදියට. දැන් මෙන්න මේක මේ උදාහරණය බලන්න. මම ඒකටයි මේ වගේ දෙයක් කතා කරේ. දැන් මෙයාට බ්‍රෝමිනීකරණය කරමු. කියන්නේ CCl4 මාධ්‍යයේ Br2 දාමු. එතකොට මේ 5 බන්ධනය මකලා Br දා ගන්න පුළුවන්. පැහැදිලිද? බ්‍රෝමිනීකරණය කරා. ඒක හරි. මේ ඇල්කිනේ බ්‍රෝමිනීකරණය කරා. ඒ ලැබෙන ඵලයෙන් පසුව හයිඩ්‍රෝබ්‍රෝමින් හරණය. නැත්නම් නිර්හයිඩ්‍රෝබ්‍රෝමිනීකරණය කියන්නේ HBr ගලවනවා මධ්‍යසාරීකයේ වෙච්ච දාලා HBr මම මේක ආයෙ ලියන්නේ නැහැ මධ්‍යසාරීකයේ වෙච්ච දාලා HBr ගලවනවා. දැන් හොඳට බලන්න මෙන්න මේක දිහා හොඳට කල්පනා කරන්න. මෙතන ත්‍රිත්ව බන්ධනයක් ගන්න පුළුවන්ද? ත්‍රිත්ව බන්ධනයක් ගන්න පුළුවන් නම් අපි අනිවාර්යෙන් ගන්න ඕනේ. දෙගුණයක් HBr ගලවලා.
ත්‍රිත්ව බන්ධනයක් ගන්න පුළුවන්කම තියාගෙන නොගෙන ඉන්නේ නැහැ. ඒක නීතියක්. ත්‍රිත්ව බන්ධනයක් ගන්න පුළුවන්කම තියෙනවා නම් අනිවාර්යෙන් ගන්න ඕනේ. දැන් කල්පනා කරන්න මෙතන ත්‍රිත්ව බන්ධනයක් එන්න බෑ නේද මේ මැදට. මෙතන ත්‍රිත්ව බන්ධනයක් આવොත් මෙතන මේ ඉරිකැලි තුනක් ගැහුවොත් මෙතන කාබන්ට බන්ධන 5ක් වෙනවනේ. බන්ධන 5ක් බෑනේ කාබන්ට. කාබන්ගේ අෂ්ටකය ඉක්මවනවනේ. පැහැදිලිද මේ කියන එක? ඒ කියන්නේ සමහරක් වෙලාවට අපිට ගන්න පුළුවන් නම් අපි ත්‍රිත්ව බන්ධනය දක්වා යනවා. ඉතින් ගන්න බෑ. මොකද හේතුව මේ දකුණු පැත්තේ කෙළවරේ BR එක ගලවන්න අපිට බෑ. මොකද BR එකක් ගලවන්න නම් ඊට යාබද කාබන්ගෙන් H එකක් ගලවන්න ඕනේ. දැන් මෙතන මේ BR එක මකන්න මේක ගලවන්න මේ යාබද කාබන්ට H එකක්වත් නැහැ. පැහැදිලිද? අන්න සමහරක් තැන්වලදී එහෙනම් බ්‍රෝමීන් දෙකක් තිබුණාට ත්‍රිත්ව බන්ධන ගන්න බැරි වෙන්නත් පුළුවන්. දැන් මෙතනදී පුළුවන්. පුළුවන්කම තිබ්බොත් නොගෙන ඉන්න එපා. ත්‍රිත්ව බන්ධනය ගන්න. නමුත් මෙතනදී ඔයාලට පේනවා මේ BR මකන්න නම් මෙන්න මේ BR එක ගලවන්න නම් පැහැදිලිද? මේ BR එක ගලවන්න නම් ඊට යාබද කාබන්ගේ H එකක්වත් නැහැ. පැහැදිලිද? එතකොට මේ BR එක ගලවන්න නම් මේ යාබද කාබන්ට H එකක්වත් නැහැ. එතකොට එහෙනම් මේ BR විතරක් තනියම වාට ගලවන්න බෑනේ. පැහැදිලිද? එතකොට එහෙනම් මේ BR මකලා මෙතන H මකන්න H කෙනෙක් නැති නිසා අපිට මේ BR ගලවන්න බෑ. එහෙනම් මේ BR තියන්න වෙනවා. මේ මැද කාබන්ගේ BR එක ගලවන්න පුළුවන්. මොකද එතනින් H අඩු පැත්ත ගත්තොත් මෙතනත් නෙමෙයි මෙන්න මෙතනනේ. H අඩු පැත්තෙන් H එක ගියාම මෙන්න මේ BR එක මෙතනින් H ගියාම CH ඉතුරු වෙනවා මෙතන. එහෙනම් අන්තිමට අපිට ඉතුරු කරන්න වෙන්නේ මෙන්න මේ ටික. පැහැදිලි නේද? මෙතන මේ මැද බ්‍රෝමීන් එක මකනවා ඊට යාබද කාබන් තුන් පැත්තක ඉන්නවා බන්ධන හදපු කාබන්. එතකොට H වැඩි පැත්තෙන් නෙමෙයි H අඩු පැත්තෙන් තමයි H ගලවන්නේ. එතකොට මෙතන BR එක මකලා දාන්න. මේ BR එක මකලා මේ මෙතනින් H මැකුවට පස්සේ වාට CH තමයි ඉතුරු වෙන්නේ නේද? නමුත් මෙන්න මේ BR එක ගලවන්න බෑ. මේ BR මකන්න බෑ. මොකද මෙතන ගලවන්නේ H එකක් නැති නිසා. එහෙනම් අපිට මේ දකුණු පැත්තේ කොනේ BR එක ඉතුරු කරන්න වෙනවා. එහෙනම් බන්ධන හතර පිරෙන්න මැදට ද්විත්ව බන්ධනයක් තමයි දාගන්න වෙන්නේ. පැහැදිලිද? මේ BR එක අපිට ඉවත් කරන්න විදියක් නැහැ. උන්නේ එහෙනම් අවසන් උත්තර ටික. එතකොට මෙන්න මේවා වෙනස්කම් පොඩ්ඩක් කියන්න. මෙයා ආම්ලික H නැති ඇල්කයිනයක්. මේක ආම්ලික H තියෙන ඇල්කයිනයක් නේ. ආම්ලික H තියෙන ඇල්කයිනයක් කියලා කොහොමද පේපර් එකේ දෙන්නේ? ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් එක නැත්නම් ටොලරන්ස් ප්‍රතිකාරකයක සුදු පාට අවක්ෂේපයක් දෙනවා. මේ ආම්ලික H තියෙන ඇල්කයිනේ මොකද වෙන්නේ? මේ ආම්ලික H ගැලවිලා ගිහලා මේකට සිල්වර් හයි වෙනවා. එතකොට ඒක සුදු පාට අවක්ෂේපයක්. මෙයාට ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් එක සුදු පාට අවක්ෂේපයක් දෙන්න බෑ. ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ් ඇමෝනිය CuCl දැම්මනම් මෙයාට ප්‍රතික්‍රියා වෙන්න බෑ. මෙයාට පුළුවන් ගඩොල් රතු පාට අවක්ෂේපයක් ඇමෝනිය CuCl එක දෙන්න. මෙන්න මේ ඇල්කයිනේට ආම්ලික H ගැලවිලා කොප හයි වෙලා ගඩොල් රතු පාට අවක්ෂේපයක් දෙන්න පුළුවන්. මෙයා ගත්තොත් එහෙම මෙයාට එකක්වත් හරියන්නේ නැහැ. අනිතික මෙයා මේ දෙනගේ සමාවයකයක් නෙමෙයිනේ. මේ කට්ටිය C4ක් H6ක් මේකේ වෙනත් අණුක සූත්‍රයක් තියෙන්නේ. මේ දෙන්න නම් සමාවයක මොන සමාවයකද මේ දෙන්න? මේ දෙන මොන සමාවයකද? ත්‍රිත්ව බන්ධනයේ මැද ත්‍රිත්ව බන්ධනයේ කෙළවරේ මොකක්ද නම්? ස්ථාන සමාවයක. මේ දෙන ස්ථාන සමාවයක. මෙයා ගත්තොත් මේ දෙනගේ සමාවයකයක් නෙමෙයි. ඔන්න ඔය සංකල්පات එක 2007 ප්‍රශ්නේ ඔයා බලන්න. ඒතකොට ඔයාලට තවත් හොඳට මේක පැහැදිලි වෙයි. 2012 ත් ඇත්තටම ඔය වගේම ප්‍රශ්නයක් තිබ්බම මේ කියන්නේ මොකද්ද? ළඟ එනවා එක වගේම ප්‍රශ්න 2007 එක 2012 තියෙනවා 2013 එක වගේ එකක් 2014 තියෙනවා 2019 වගේ එකක් 20 තියෙනවා මේ ළඟ පවා එක වගේ ප්‍රශ්න එනවා පාස් පේපර්ස් ටික කරගත්තා නම් අනිවාර්යෙන් හොඳම රිසල්ට් එකකට යන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ අපි දැන් මෙතන මේ සීමා සහිත කාලයක් තුල තමයි මේ වැඩ කරගෙන යන්නේ. ඔයාලට පුළුවන් අනුෂ්කින්දුලින් YouTube channel එකකින් උනත් ඔයාලට මේ මම ගොඩාක් නොමිලේ පාඩම් දාලා තිනවා. එතන කාබනික රසායනයක් නැහැ හැබැයි එතන තියෙනවා ඔයාලට භෞතික රසායනය ගත්තොත් එimhe ශක්ති විද්‍යාව පාඩම් වල සම්පූර්ණයෙන් කිසිම මුදලක් අය කරන්නේ නැතුව අර මම නොමිලේ ගොඩක් උගන්වලා තිනවා. මගේ YouTube channel එකෙත් ඔයාලා බලන්න පුළුවන් ශක්ති විද්‍යා පාඩම් මාලාව ඊට පස්සේ අම්ල භෂ්ම සමතුලිතතාවය රසායනික සමතුලිතතාවය චාලක රසායන වගේ ෆිසිකල් කෙමිස්ට්‍රි ගොඩාක් පාඩම් මාලාවක් දාලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒවත් මම කියන්නේ විශේෂයෙන් උසස් පෙළ විභාගයට පාඩම් කරන්නේ කොහොමද කියලා මම දැනුත් ටිකක් කිව්වා මේ වැඩසටහන් මාලාවේ. මොකද අපිට සීමිත කාලයක් තියෙන. නමුත් උසස් පෙළ විභාගයට පාඩම් කරන විදිහ මම නැවතත් YouTube හරහා දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒවයිනුත් තව උදව් අරගෙන කොහොමත් උපරිම ප්‍රතිඵලයකට යන්න පුළුවන් මේ ඉතුරු මාස ගාන වැඩ කරත් 2020 කේ ළමයින්ට අතහැරලා දාන්න එපා. මොකද තව බොහොම පොඩි කාලයක් තියෙන්නේ. ඉතින් මේ පොඩි කාලේ වුණත් මාස කිහිපයක් මාස දෙකක් තුනක් වුණත් ඒ මාස ගානේ වුණත් මේ පාඩම් කරන ක්‍රමය ඔලුවට දාගත්තොත් මේ පුහුණු වෙන විදිය මේ පාස් පේපර්ස් කොහොමද කරන්න කියන එක. අන්න ඒ දේවල් ටික අල්ලගත්තොත් ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ ලකුණු ගානකට යන්න පුළුවන් මේ අන්තිම මොහොතේ වුණත්. හරි දැන් මම කරනවා ෆුල් ප්‍රශ්නයක් සම්පූර්ණ ප්‍රශ්නයක් විහුගත රචනා ප්‍රශ්නයක් 2019 අවුරුද්දේ ආපු විහුගත රචනා ප්‍රශ්නය 2019 4 වෙනි ප්‍රශ්නේ ඒ කොටස.